ඒ අතරේ ගෙවි ගිය දවසේ ආසාදිතයන් වාර්තා වීම තවත් තැන්වල ලියලා තියෙනවා. මට හිතෙනවා ආසාදිතයන්ගේ ගානින් අපි පටන් ගත්තොත් හොඳයි කියලා. 16 ඉක්මවා ගියා පෙරේදා දවසේදී. ඒ පළමු වරටයි ලංකාවේ 16 සීමාව ඉක්මවා යන්නේ. ගෙවි ගිය දවස එය තවත් වර්ධනය කළා. අප පරිස්සම් වෙන්න කොච්චර ඕනේද අපිට කතා කරන්න තියෙනවා. අපි ඒ හින්දා එතනින් ආරම්භ කරමු. ඊයේ දිනේදීත් නව ආසාදිතයන් 1451 දෙනෙක් ඉන්දිකේවා විතරණලිය. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් මිලියනයකට කොවිඩ් රෝගීන් ගණන 4747ක් මරණ 30ක්. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් මිලියනයකට වාර්තා වන COVID-19 රෝගීන්ගේ ප්‍රමාණය 4747ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර ජනගහනයෙන් මිලියනයකට පමණ 30ක් මරණ 30ක් වාර්තා වේ. මෙරට තුළින් වාර්තා වූ සමස්ත COVID-19 රෝගීන්ගේ 95083 දෙනෙකු ඊයේ දින වෙන විට සුවය ලබා තිබුණා කියලා තවදුරටත් පත්තර වාර්තාවේ දාලා තියෙනවා. එන්න ගණන් හිලව් ටික හරියට දැනගන්න ඒ පත්තරයේ මුද්‍රණය වන අවස්ථාවවල විතරයි ඒ අනුව මේ වන විට සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව ගැන කතා කරනකොට එය 1,04,953ක් බවට පත්ව තිබෙනවා. ඊයේ දිනේට පමණක් වාර්තා වුණු ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1,466ක්. ඒ පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් 1,419කුත් තාම කියන්නේ පෑලියගොඩ කොවිඩ් පොකුර කියලා. ඊළඟට බන්ධනාගාර පොකුරෙන් 32 දෙනෙකුත් විදේශයන් වී සිට පැමිණි 15 දෙනෙකුත් ආසාදිතයන් බවට පත් වීමත් එක්ක ඊයේ දිනේට පමණක් 1466ක්. ලංකාව හිටපු තැන අනුව ගත්තම අපි ඉන්නේ ඉහළම තැනක. මේ වන විට ආදරණීය රටවැසියනි පුරවැසියනි අපේ රටේ ආසාදිතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව මේ මොහොත වන විට 9000 සීමාව ඉක්මවා යනවා. 9209ක්. දැන් රෝහල් වල ධාරිතාව, ඇඳන් ධාරිතාව, දැඩි සත්කාරයේ ඇඳන් වල ධාරිතාව ගැන සෑහෙන සැලකිලිමත් වන්නට ඕනි කාලවකවානුවක් බවටයි පත් වෙලා තිබෙන්නේ. දැන් තමයි අපි හොඳටම පරිස්සම් වෙන්න ඕනි කාලවකවානුව. කොරෝනා අවුරුද්දකට එහා ලෝකෙට බලපෑම් කරනවා. අපිට පළවෙනි රැල්ලෙන් බලපෑමක් ආවා. අපි ගොඩක් පරිස්සම් වුණා, ගොඩක් ඒකට බය වුණා. හැබැයි අපිට වෙච්ච හානිය අවමයි. දෙවන රැල්ල ආවා. පළවෙනි රැල්ල අභිභවා ගොස් දෙවන රැල්ලේ හානිය වාර්තා වෙන්න ගත්තා. දැන් මේ තුන්වෙනි රැල්ල ගහගෙන යන අවස්ථාවේදී අන් කවරදාටත් වඩා ලංකාවෙන් ආසාදිතයන් වාර්තා වෙන්න ආරයි. ගෙවි ගිය දින කීපය ගත්තම ආසාදිතයන් කීයද කියලා ගණන එකතු කරලා බලන්න. ඒ අපේ රට අල්ලපු රටට ගත්තම ඉන්දියාව දැන් කේන්ද්‍රය බවට පත් වෙලා තිබෙනවා කොවිඩ් පැතිරයාම. පාකිස්තානයේ වර්ධනය වීමක් දක්නට ලැබෙනවා. මේ අනුව දකුණු ආසියාව දැන් කේන්ද්‍රය බවට පත් වෙලාද ප්‍රශ්නේ ඉතිරි වෙනවා. ඒ නිසා හොඳටම පරිස්සම් වෙන්න ඕනි කාලවකවානුවයි මේ විකෘති වෛරස් ප්‍රභේදය එන්න ගන්නවා. අපි ඒ ගැන කතා කරමු. අද හැම පත්තරයක්ම දාලා තියෙන ආචාර්ය චන්දිම ජීවන්දරගේ ප්‍රකාශය. මෙන්න අද ලංකාදීප ප්‍රධාන ශීර්ෂ පාඨය. බ්‍රිතාන්‍ය වෛරසයත් ඇවිත් බෝවීම 55%කින් වැඩි ආචාර්ය ජීවන්දර කියයි සුජිත් හේවාජූලි ගේලියයි. ශ්‍රී ලංකාවේ මේ දිනවල පැතිර යන්නේ බ්‍රිතාන්‍යයේ ව්‍යාප්ත වී ඇති B117 සැර විකෘති කොවිඩ් වෛරස් ප්‍රභේදයේ බව පරීක්ෂණවලදී ස්ථිර වශයෙන්ම හඳුනාගෙන ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති වේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර සඳහන් කිරීමක් කරනවා. කොළඹ බොරලැස්කමුව සහ කුරුණෑගල ප්‍රදේශවලින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයන්ගෙන් ලබාගත් සාම්පල සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමේදී මේ විකෘති වෛරස් ප්‍රභේදය හඳුනා ගැනුණු බව කී ජීවන්දර මේ රටේ COVID-19 වෛරසය වේගයෙන් පැතිර යාමට හේතුව එම විකෘති වෛරස් ප්‍රභේදය බව මේ අනුව පෙනී යන්නේ යයි ප්‍රකාශ කිරීමක් කරනවා. ශ්‍රී ලංකාවේ මේ දිනවල පැතිර යන්නේ එංගලන්තයේ පැතිර යන B117 සැර වෛරස් ප්‍රභේදයයි 100% තහවුරු කරගත් බවත් මෙම ප්‍රභේදයේ තරමක් ගැටලුකාරී එකක් බවත් ඔව් කියනවා. මෙම වෛරසයේ පැතිරීමේ ශීඝ්‍රතාව අන් වෛරස් වලට සාපේක්ෂව 50% දක්වා වැඩි වන අතර මින් මරණ ඇතිවීමද සාමාන්‍ය ප්‍රභේදයට වඩා 50%කින් පමණ වැඩි වී යයි චන්දිම ජීවන්දර සඳහන් කිරීමක් කරනවා. කෙසේ වෙතත් මෙම නව වෛරසය ඇස්ට්‍රාසෙනිකා එන්නතට තවමත් සංවේදී බවද ඔහු සඳහන් කිරීමක් කළා තියෙනවා. එතකොට ඒවා ඇත්තටම හිඟද කියලා පොඩ්ඩක් හොයලා බලන්න කියලා අපි ආණ්ඩුවේ බලධාරීන්ට මතක් කිරීමක් කරනවා. නොසොයා එකපාරට කියන්න ලෑස්ති වෙන්න එපා කිසිම හිඟයක් නැහැ කියලා. නව වෛරසය 30-40 වයස් වල අයට බෝවීම වැඩි.
IDH අධ්‍යක්ෂ කියන්නේ සුජිත් හේවාජුලිගේලිය. මේ දිනවල රටේ ව්‍යාප්තව ඇති නව කොරෝනා වෛරසය ආසාදනීය වූ රෝගීන්ට ඔක්සිජන් වැඩියෙන් අවශ්‍ය වන තත්ත්වයක් පෙනෙන්නට තිබෙන බව අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක ලංකාදීපයට කියනවා. නව වෛරසයට අවුරුදු 30ත් 40ත් අතර වයස් කාණ්ඩවල පුද්ගලයන් ගොදුරු වීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවත් අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේද කොවිඩ් ආසාදනීය වූ තරුණ පිරිසක් ප්‍රතිකාර ලබන බවත් ඔහු ප්‍රකාශ කිරීමක් කරනවා. එන්නතේ පළමු මාත්‍රාව ගත් අයට ආසාදනීය වුවත් බරපතල වන්නේ නැහැ. අලුත් එකටත් ඔට්ටුයි කියලා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශ වෛද්‍යවරයෙක් කිව්වා කියලා ඩේලි මිරර් පුවත්පතේ වාර්තාවක් උපුටාගෙන ලංකාදීපේ සටහන දානවා. කොරෝනා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයන්ට එම වෛරසය ආසාදනීය වුවද රෝගී තත්ත්වයේ උත්සන්න වීම හෝ සංකුලතා ඇතිවීම හෝ සිදුවන්නේ අවම මට්ටමකින් ඇයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙක් කියනවා. ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයන්ට වෛරසය වැළඳීමේ සම්භාවිතාව අවම මට්ටමක පවතින බවද කොවිඩ් 9 ප්‍රභේදයටද ඔවුන් හොඳින් ඔරොත්තු දෙන බවද එම වෛද්‍යවරයා සඳහන් කිරීමක් කළා තියෙනවා. පැහැදිලිවම වෛරස් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් ඇතැම් අයට වෛරසය වැළඳී තිබුණා. දැන් කියන්නේ ඒ අයට ආසාදනීය වුවත් බරපතල වන්නේ නැහැ ඔරොත්තු දීමේ හැකියාව තියෙනවා කියලා. ඒක එහෙමනම් ගොඩක් වටිනවා. කොරෝනා මර්ධන එන්නත සියල්ල කොරෝනා ප්‍රභේදයන්ට ඉතා හොඳින් ප්‍රතිචාර දක්වන බව සඳහන් කිරීමක් කළා තියෙනවා. එහෙමනම් කමක් නැහැ. ඊළඟට එන්නතේ දෙවන මාත්‍රාව දීම ආරම්භයි. මුලින්ම සෞඛ්‍ය සේවකයන්ට ලබා දුන්නු අවස්ථාවේ ඡායාරූපයක් ගායන අමරසේකර පත්තරයට නගා තිබෙන අවස්ථාවත් ඔයගලන්ට දැන් බලා ගන්න පුළුවන්කම ලැබෙනවා ලංකාදීප පත්තරේ.